අයිබෝවන් LKAS 16 දේපල පිරිත සහ උපකරණ කියන ප්‍රමිතිය තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ ප්‍රමිතියේ තියෙන ඡයවීම කියන මාතෘකාව සාකච්ඡා කිරීම තමයි මේ වීඩියෝ එකෙන් අපේක්ෂා කරන්නේ. එතකොට මේ වන විට අපි වත්කමක පිරිවැය හැදෙන ආකාරය, ඒ පිරිවැයට ඇතුළත් නොවන අයිතම ආදී වශයෙන් අපි කතා කරා. එතකොට මේ වත්කමක පිරිවැය අපි ඒ වත්කම භාවිත කරන ඵලදායී ජීව කාලය පුරා ෂෙය කරන්න ඕනේ. හරි? අන්න ඒක අපි ෂෙය වීම කියලා සරලව හඳුන්වනවා. නමුත් අපි ටියුට් එකට આવොත් එහෙම ටියුට් එකේ පිටු අංක 23 දේපල පිරිත සහ උපකරණ ෂෙය කිරීම කියන මාතෘකාවේ තව එකම අනුමාතෘකාවක් තියෙනවා ෂෙය වීම කියලා. හරි? අන්න ඒ ෂෙය වීම කියන මාතෘකාවට එන්න. දැන් අපි බලමු ෂෙය වීම කියන්නේ මොකක්ද කියලා. දැන් නිර්වචනය කරනකොට හරියටම ප්‍රමිතියට අනුව නිර්වචනය කරන්න ඕනේ. මට ඇහිලා තියෙනවා සමහර කට්ටිය ෂෙය වීම කියලා කියනකොට අගය අඩුවීම, වත්කමේ අගය කාලයත් එක්ක අඩුවීම, අන්න ඒ වගේ සරලව හඳුන්වනවා. හැබැයි ප්‍රමිතියට අනුව නිර්වචනයක් තියෙන නිසා හරියටම ඒ නිර්වචනය විභාගෙදී අපි ලියන්න ඕනේ. දැන් මේක පැහැදිලිව තේරුම් ගන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ සමීකරණයක් හදාගන්න. දැන් මේ වන විට අපි වත්කමක පිරිවැය දන්නවා. හරි? වත්කමක පිරිවැය දන්නවා. ඔය වත්කම ව්‍යාපාර ඒකකයකට භාවිතය සඳහා කාලයක් තියෙනවා. ඒ කියන්නේ ඵලදායීව ව්‍යාපාර කටයුතු වලට භාවිත කරන්න පුළුවන් කාලයක් තියෙනවා. අන්න ඒ කාලයට කියනවා ඵලදායී ජීව කාලය කියලා. හරි? ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය කියලා කියනවා. මේ ඵලදායී ජීව කාලයේ අවසානයේදී මේ වත්කම විකුණා ලබා ගන්න පුළුවන් සුද්ධ වටිනාකමක් තියෙයි. දැන් යන්ත්‍රයක් ගත්තොත් ඒ යන්ත්‍රයේ පිරිවැය තියෙනවා. ඒ යන්ත්‍රය ව්‍යාපාර කටයුතු වලට කළමනාකරණය අපේක්ෂා කරන පරිදි අපි හිතුවත් අවුරුදු 4ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඵලදායී ජීව කාලයේ වසර නැත්නම් අවුරුදු 4යි. ඒ අවුරුදු 4 අවසානයේදී ඒ යන්ත්‍රය යම්කිසි ගානකට විකුණන්න පුළුවන්. සරලව අන්න ඒ විකුණන්න පුළුවන් අගයට කියනවා සුන්බුන් අගය. සුන්බුන් අගය. ඕකට අවශේෂ අගය කියලාත් කියනවා. මම ඒක පැහැදිලි කරනවා තව චුට්ටකින් සුන්බුන් අගය කියලා කියනවා. එතකොට මෙන්න මේ පිරිවැය අඩු කිරීම සුන්බුන් අගය. කියන කොටසට අපි කියනවා වත්කමක ෂෙය කළ හැකි අගය. මොකද්ද ෂෙය කළ හැකි අගය? එතකොට ෂෙය කළ හැකි අගය කියන්නේ මොකද ළමයි? වත්කමක පිරිවැය අඩු කිරීම එහි සුන්බුන් අගය සරලවම කිව්වොත්. එතකොට මෙන්න මේ ෂෙය කළ හැකි අගය ඒ වත්කමේ ඵලදායී ජීව කාලය පුරා බෙදා හරින්න ඕනේ. ඒ බෙදා හැරීම ක්‍රමානුකූලව වෙන්න ඕනේ. ක්‍රමානුකූලව කියලා අදහස් කරන්නේ ඒ වත්කමෙන් අපි ආර්ථික ප්‍රතිලාභ ගන්න බලාපොරොත්තු වන ආකාරය අනුව තමයි මේ ෂෙය කළ හැකි අගය බෙදා හරින්නේ. හරි. ඔන්න ඔය වත්කමක ෂෙය කළ හැකි අගය ඒ වත්කමේ ඵලදායී ජීව කාලය පුරා ක්‍රමානුකූල පදනමකට බෙදා හැරීමකට කියනවා මොකද්ද? ෂෙය වීම කියලා. එතකොට මොකද්ද ෂෙය වීම කියලා කියන්නේ? වත්කමක ෂෙය කළ හැකි අගය එහි ඵලදායී ජීව කාලය පුරා ක්‍රමානුකූල පදනමකට බෙදා හැරීම. පැහැදිලිද? හරි. එහෙනම් ෂෙය වීම කියන මාතෘකාවේ ලියා ගන්න පිටු අංක 23 ෂෙය වීම කියන මාතෘකාවට ලියා ගන්න මෙන්න මෙහෙම. වත්කමක ෂෙය කළ හැකි අගය වත්කමක ෂෙය කළ හැකි අගය වත්කමක ෂෙය කළ හැකි අගය එම වත්කමේ ඵලදායී ජීව කාලය පුරා එම වත්කමේ ඵලදායී ජීව කාලය පුරා එම වත්කමේ ඵලදායී ජීව කාලය පුරා ක්‍රමානුකූල පදනමකට බෙදා හැරීම
බෙදා හැරීම ක්ෂය වීම ලෙස නිර්වචනය කෙරේ. ක්‍රමානුකූල පදනමකට බෙදා හැරීම ක්ෂය වීම ලෙස නිර්වචනය කෙරේ. ඔය නිර්වචනය ළමයි හයිලයිට් කරගන්න. ඔය නිර්වචනය හයිලයිට් කරගන්න. හරිද? හරි. දැන් මේකේ තර්කය මම ගත්තොත් එහෙම උදාහරණයක් ඇසුරෙන් අපි හිතමු අපි ලක්ෂ 5ක යන්ත්‍රයක් ගන්නවා. එතකොට ඒ යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 5යි. හරිද? අපි හිතමු මේ යන්ත්‍රය අවුරුදු 5ක් අපිට භාවිත කරන්න පුළුවන්. ඒකට සරලවම කියනවා ඵලදායී ජීව කාලය කියලා. අවුරුදු 5 අවසානයේ අපි හිතමු මේ යන්ත්‍රය 50000කට විකුණන්න පුළුවන්. ඒකට කිව්ව මොකද්ද? සුන්බුන් නගය. ඒ නිසා මං සුන්බුන් නගය මෙතනින් 50000ක් අඩු කරනවා. 50000ක් අඩු කරනවා. එතකොට මේ වත්කමේ ෂේ කළ හැකි අගය කීයද? ලක්ෂ 5න් 50000ක් අඩු කරපුවම 4,50,000යි. ඇයි මේ 50000 අඩු කළේ? ඒක අපිට අනාගතේ ලැබෙන එකක්. අපි දැරුවා ලක්ෂ 5ක්. හැබැයි ඒ ලක්ෂ 5න් 50000ක් අනාගතේ අපිට ලැබෙනවා. ඒ නිසා ඒ ලැබෙන ගාන ෂේ කරන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි අපි ෂේ කරන්නේ පිරිවැය අඩු කිරීම සුන්බුන් නගය මේ උදාහරණයට අනුව 4,50,000ක ෂේ කළ හැකි යගේ තමයි මේ ඵලදායී ජීව කාලය පුරා සමානව හෝ වෙනත් පදනමකට බෙදා හරින්නේ. පැහැදිලිද? හරි. පහලින් ලියාගන්න ඔකේ තියෙනවා ටියුට් එකේ ෂේ කළ හැකි අගය කියන්නේ මොකක්ද කියලා. ෂේ කළ හැකි අගය මම මේ ටික ඇතරම තව පුංචි නෝට්ස් ටිකක් මම දෙනවා. ඊට කලින් ලියාගන්න වත්කමක ෂේ කළ හැකි අගය කියන්නේ මොකක්ද කියලා. ලියන්න. වත්කමක පිරිවැය හෝ වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ වටිනාකමෙන් වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ වටිනාකමෙන් වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ වටිනාකමෙන් එම වත්කමේ සුන්බුන් වටිනාකම අඩු කළ පසු 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 ලැබෙන අගය ෂය කළ හැකි අගය වේ. ලැබෙන අගය ෂය කළ හැකි අගය වේ. හරි. ළමයි ඔක සමීකරණයක් ස්වරූපෙන් ලියන්න. ෂය කළ හැකි අගය සමානයි ෂය කළ හැකි අගය සමානයි එතනම ලියාගන්න ෂය කළ හැකි අගය සමානයි ෂය කළ හැකි අගය සමානයි පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ වටිනාකම. සමහර බොහොම කලාතුරකින් අවස්ථාවක පිරිවැය වෙනුවට වෙන වටිනාකමක් ආදේශ කරන්න වෙන්න පුළුවන්. පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ වටිනාකම පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ වටිනාකම අඩු කිරීම සුන්බුන් වටිනාකම අඩු කිරීම සුන්බුන් වටිනාකම. මම නැවත ඒ සමීකරණය කියන්නම්. ෂය කළ හැකි අගය සමානයි පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ වටිනාකම අඩු කිරීම සුන්බුන් වටිනාකම. අන්න ඒ කොටස හයිලයිට් කරගන්න බලන්න. එතකොට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හරිද? ඒ ටික හයිලයිට් කරගන්න. හරි, නැවත එන්න අර ෂේ වීම කියන මාතෘකාවට. එතන තව රූල් කීපයක් ඉතුරු වෙලා තියෙනවා. මම මේ කියන ටික හොඳින් අහගෙන ඊට පස්සේ අපි නෝට් එක සම්පූර්ණ කරගමු. දැන් මේ ප්‍රමිතියේ කියනවා වත්කමක තියෙන ප්‍රමාණාත්මක කොටස් වෙන වෙනම ෂේ කරන්න ඕනේ කියලා.
හරිද? මම මෙහෙම ගන්නම්. දැන් අපි ගමුකෝ ගුවන් යානයක්. ඒ ගුවන් යානයේ තියෙන ප්‍රධාන කොටස් වෙන්න පුළුවන් ඒකේ තියෙන බඳ නේ. බඳ අණුව තමයි ඒක වේගය තීරණය වෙන්නේ. ඊට පස්සේ උඩ යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ බඳ. ඊට පස්සේ ඒකේ ප්‍රධාන කොටසක් තමයි එන්ජින් එක. නේ එන්ජින් එක වැඩ කරේ නැත්නම් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා නේ. බඳත් එහෙම තමයි. බඳත් හරියට තිබ්බේ නැත්නම් වැඩ කරේ නැත්නම් අර තටුව එහෙම එහෙට මෙහෙට ඒත් කඩාගෙන වැටෙනවා. හරි? එතකොට ප්‍රධාන කොටසක් තමයි බඳ ගුවන් යානයක. ඒ වගේම එන්ජින් එක. ඒ වගේම සීට්ස් වගේ දේවල්. සීට් අපි වාඩි වෙන සීට් තියෙන්නේ. අන්න ඒ වගේ වත්කමක තියෙන ප්‍රධාන කොටස් ටික වෙන වෙනම ෂෙයා කරන්න ඕනේ කියලා ප්‍රමිතිය කියනවා. ඒක ගණනය කිරීමක් ඔයාලගේ මට්ටමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔයාලා එහෙම කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. ඒ නිසා මේ ෂෙයා වීම කියන මාතෘකාව යටතේ තරු ලකුණක් දාලා ලියා ගන්න. දැන් අපි නිර්වචනය ලිව්වා සහ හයිලයිට් කරගත්තා. ඊළඟට මේ හරියෙන් තරු ලකුණක් දාලා ලියා ගන්න. වත්කමක ප්‍රධාන කොටස් නැත්නම් ප්‍රමාණාත්මක කොටස් වත්කමක ප්‍රමාණාත්මක කොටස් වෙන වෙනම ෂෙයා කළ යුතුය. වත්කමක ප්‍රමාණාත්මක කොටස් වෙන වෙනම ෂෙයා කළ යුතුය. වත්කමක ප්‍රමාණාත්මක කොටස් වෙන වෙනම ෂෙයා කළ යුතුය. එතනම ඉස්සරහින් ලියාගන්න උදාහරණයක් ගුවන් යානයක බඳ සහ එන්ජිම ගුවන් යානයක බඳ සහ එන්ජිම වෙන වෙනම ෂෙයා කිරීම. ගුවන් යානයක බඳ සහ එන්ජිම වෙන වෙනම ෂෙයා කිරීම. එතන ළමයි වෙන වෙනම ෂෙයා කරනවා කියන්නේ සමහර විට බඳ කියන එක අවුරුදු 20ක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එන්ජින් එක සමහර විට අවුරුදු 5යි. පැහැදිලි නේද? එතකොට බඳ කියන එක අවුරුදු 20ක් පුරා ෂෙයා කරන්නේ ඵලදා ජීව කාලය අවුරුදු 20යි. හැබැයි එන්ජින් එක අවුරුදු 5න් ෂෙයා කරන්න වෙනවා. අන්න ඒකයි කියන්නේ වෙන වෙනම ෂෙයා කරන්න ඕනේ කියලා. ඒක මතක තියාගන්න. ගණනය කිරීමක් ඔයාලගේ මට්ටමේදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කැම්පස් ආවට පස්සේ ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ තරු ලකුණ නැත්නම් ඊළඟ පොයින්ට් එක තමයි ලියන්න ඉස්සෙල්ලා අහගන්න. දැන් ෂෙයා වීම කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? වත්කමක්ද, වගකීමක්ද, හිමිකමක්ද, ආදායමක්ද, වියදමක්ද? ෂෙයා වීම කියන එක ඔයාලගේ උත්තරේ මොකද්ද වෙන්නේ? වත්කමක්ද, වගකීමක්ද, හිමිකමක්ද, ආදායමක්ද, වියදමක්ද? 2020 ප්‍රශ්න පත්‍රයේත් ওই ප්‍රශ්නේ ආවා. මොකක්ද උත්තරේ? අපි සාමාන්‍යයෙන් කියනවා ෂෙයා වීම කියන්නේ වියදමක්. නේ? සාමාන්‍යයෙන් ෂෙයා වීම කියන්නේ වියදමක්. හැබැයි ඒ ෂෙයා වීම හැම වෙලේම වියදමක් වෙන්නේ නැහැ. ඒ ෂෙයා වීම හැම වෙලේම වියදමක් වෙන්නේ නැහැ. ඒ ෂෙයා වීම තවත් වත්කමක ධාරණාගේ කොටසක් වෙන්න පුළුවන්. දැන් බලනවා ඉතින් මේ මොකද්ද මේ කියන්නේ කියලා නේ. අපි මෙතෙක් ඉගෙන ගත්ත ෂෙයා වීම කියන එක වියදමක් කියලා. දැන් කියනවා සමහර වෙලාවට වත්කමක කොටසක් වෙන්නත් පුළුවන්. ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ 2020 ප්‍රශ්න පත්‍රයේ ඔය ප්‍රශ්නේ ඇහුවා. හරිද? දැන් ෂෙයා වීම සාමාන්‍යයෙන් වියදමක් කියන එක පැහැදිලිනේ. මෙතෙක් කල් අපි හදපු ගණන් වල ෂෙයා වීම කියන එක වියදමක් ලෙස දැම්මා. හැබැයි ඔය ෂෙයා වීම කියන එක තවත් වත්කමක ධාරණ වටිනාකමේ කොටසක් වෙන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. දැන් මේ වන විට අපි කතා කරා වත්කමක පිරිවැය කියන එක. වත්කමක පිරිවැය කියන එක කතා කරා. දැන් අපි උදාහරණයක් ගමු ගොඩනැගිල්ලක් අපි හදනවා කියලා. ඒ ගොඩනැගිල්ල හදන්න යන්ත්‍ර සූත්‍ර අපි භාවිත කරනවා. එතකොට ඒ යන්ත්‍ර සූත්‍රවල ෂෙයා වීම වෙනවනේ. නේ? යන්ත්‍ර සූත්‍ර භාවිත කරන ගොඩනැගිල්ල හදන්න ඒ භාවිත කිරීම නිසා ඒ යන්ත්‍ර සූත්‍රවල ෂෙයා වීම වෙනවා. එතකොට ඒ යන්ත්‍ර සූත්‍රවල ෂෙයා වීම ගොඩනැගිල්ලේ පිරිවැය කොටසක්. ඇයි ඍජුව හඳුනාගත හැකි පිරිවැයක්. එතකොට ගොඩනැගිල්ලක් හදන්න භාවිත කරන යන්ත්‍ර සූත්‍රවල ෂෙයා වීම ඒ ගොඩනැගිල්ලේ පිරිවැය කොටසක්. ගොඩනැගිල්ල කියන වත්කම. එහෙනම් එතෙන්දි යන්ත්‍ර ෂෙයා කියන එක වියදමක් උනේ නැහැ වත්කමේ කොටසක් වුණා. පැහැදිලිද? ඔය එක උදාහරණයක්. තවත් උදාහරණයක් කිව්වොත් එහෙම නිෂ්පාදන ව්‍යාපාරයක යන්ත්‍ර ෂෙයා කියන්නේ
නිෂ්පාදන පිරිවැය කොටසක්. නේ නිෂ්පාදන ව්‍යාපාරයක යන්ත්‍රශය කියන්නේ අපි නිෂ්පාදන ගිණුමට දාන නිෂ්පාදන පොදු කාර්යවල කොටසක්. එතකොට කාලච්ඡේදයේ පුරාවට අපි නිෂ්පාදනය කරපු භාණ්ඩ සියල්ලම වික්කේ නැත්තම් හරි අපි නිෂ්පාදනය කරපු භාණ්ඩ සියල්ලම වික්කේ නැත්තම් ඔය නිෂ්පාදන පිරිවෙන් කොටසක් එනවා කොහෙටද? තොගේ ලෙස. පැහැදිලිද? ඔය නිෂ්පාදන පිරිවෙන් කොටසක් එනවා තොගේ ලෙස. හරි? එතකොට තොගේ කියන්නේ මොකද්ද? වත්කමක්. එතකොට අර යන්ත්‍රශය වලිනුත් කොටසක් තොගේ පිරිවැය තුල අන්තර්ගත වෙනවා. ඊයනෝ තොගේ කියන්නේ වියදමක් නෙමෙයි තොගේ කියන්නේ වත්කමක්. ඔන්න ඔය උදාහරණ දෙකත් එක්ක හිතන්න ෂේවීම කියන එක සෑම විටම වියදමක් නොවේ. හරි? තවත් වත්කමක ධාරණ වටිනාකමේ කොටසක් වෙන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. එහෙනම් ලියාගන්න ඉතා වැදගත් මේවා. තර ලොකුනක් දාලා ලියාගන්න. ෂේවීම සාමාන්‍යයෙන් වියදමකි. ෂේවීම සාමාන්‍යයෙන් වියදමකි. නමුත් ෂේවීම සෑම විටම වියදමක් නොවේ. ඊට හේතුව ෂයවීම තවත් වත්කමක ධාරණ වටිනාකමේ කොටසක් විය හැකිය. උදාහරණ අංක 1 ගොඩනැගිල්ලක් ඉදිකිරීමට භාවිත කරන යන්ත්‍ර සූත්‍රවල ෂය එම ගොඩනැගිල්ලේ පිරිවැය කොටසක් වීම. අංක 2 නිෂ්පාදන ව්‍යාපාරයක යන්ත්‍රශය නිෂ්පාදන පිරිවැය කොටසක් වී කාලච්ඡේදයේ අවසානයේ නොවිකිණී ඇති තොගේ පිරිවැයෙහි කොටසක් වීම. පැහැදිලිද? හරි. ඔයාලා හයිලයිට් කරගන්න ෂේවීම සාමාන්‍යයෙන් වියදමකි. ඊට පස්සේ වාක්‍යය මම කිව්වා නමුත් ෂේවීම සෑම විටම වියදමක් නොවේ. ඔයාලා 2020 ප්‍රශ්න පත්‍රය ගත්තොත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. හරි? මම මෙහෙම අහුවොත් ෂේවීම සෑම විටම වියදමකි.
සත්‍යද අසත්‍යද? අසත්‍යයි. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි මේ ෂය වීම කියන එක කිව්වා වත්කමක ෂය කළ හැකියාගේ ක්‍රමානුකූල පදනමකට ඒ වත්කමේ ඵලදා ජීව කාලය පුරා බෙදා හැරීම කියලා. එතකොට මේ වන විට අපි වත්කමේ පිරිවැය කියන එක දන්නවනේ. පිරිවැය අපි දන්නවා. පිරිවැය කියන්නේ මොකද්ද? ඒකේ සංයුතිය මොකද්ද? ඒකට ගන්න නැති අයිතම මොකද්ද? ඒ සියල්ල අපි දන්නවා. දැන් අපි බලමු සුන්බුන් නගය කියන්නේ මොකද්ද කියලා. සුන්බුන් නගය කියන්නේ සරලව ඵලදා ජීව කාලයේ අවසානයේ ඒ වත්කම ඉවත් කිරීමෙන් ලැබෙන ශුද්ධ වටිනාකම. ඇයි මම ශුද්ධ වටිනාකම කියන්නේ? දැන් වත්කම ඉවත් කිරීමෙන් අපිට යම්කිසි ගාණක් ලැබෙනවා. හැබැයි ඉවත් කරන්න යම්කිසි ගාණක් දරන්න වෙන්න පුළුවන්. නේ? සමහර වත්කම ගලවා ඉවත් කරන්න සේවකයන්ට ගෙවන්න වෙයි. සමහර විට ප්‍රවාහනය කරන්න වෙයි. සමහර විට ප්‍රචාරණය කරන්න වෙයි. නේ? දැන් අපි හිතමුකෝ මේ යන්ත්‍රය ලක්ෂ 5කට ගත්තා. එතකොට අවුරුදු 5ක් භාවිත කරන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරා. අවුරුදු 5 අවසානයේ මේක විකුණන්න පුළුවන්. ඉවත් කරන්න පුළුවන් කියමුකෝ 57000කට. ඉවත් කරන්න පුළුවන් 57000කට. හැබැයි ඉවත් කරනකොට ගලවා ඉවත් කිරීමේ පිරිවැය, සමහර විට ප්‍රවාහන වියදම්, සමහර විට නේද? පත්තරයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න වෙයි. නැත්නම් ඔය ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක ඇඩ්වර්ටයිස් කරන්න වෙයි. එතකොට ඒ වගේ හේතු නිසා අපි හිතමුකෝ පිරිවැයක් යනවා කියලා 7000ක විකිණීම සඳහා. හරි? විකිණීමේ වියදමක් යනවා කියමුකෝ. අන්න ඒ ඇස්තමේන්තුගත විකුණුම් වටිනාකමෙන් ඇස්තමේන්තුගත විකුණුම් වියදම අඩු කරාට පස්සේ ලැබෙන ගාණ තමයි සුන්බුන් නගය කියලා කියන්නේ. ඒකයි මම කිව්වේ ඵලදාය ජීව කාලයේ අවසානයේ වත්කම ඉවත් කිරීමෙන් ලැබෙන ශුද්ධ වටිනාකම. ශුද්ධ වටිනාකම කිව්වේ ඇස්තමේන්තුගත විකුණුම් ඉවත් කිරීමේ වටිනාකමෙන් ඇස්තමේන්තුගත විකිණීමේ වියදම අඩු කරාට පස්සේ. පැහැදිලිද? එහෙනම් සුන්බුන් නගය කියන්නේ මොකද ළමයි? ඵලදාය ජීව කාලයේ අවසානයේ වත්කම ඉවත් කිරීමෙන් ලැබෙන ශුද්ධ වටිනාකම. නේ? ඒක ඇස්තමේන්තුවක් අපේක්ෂිත ගාණක්. ඒ නිසා ඔයාලා ටියුට් එකට ආවොත් එහෙම ටියුට් එකේ තියෙනවා පහලින් සුන්බුන් නගය කියලා. ඒකට ඇල ඉරක් ගහලා ලියා ගන්න අවශේෂ වටිනාකම කියලා. මෙතන ඇල ඉරක් ගහලා ලියා ගන්න අවශේෂ වටිනාකම. ඔය දෙකම එකයි. අවශේෂ වටිනාකම. හරිද? අවශේෂ වටිනාකම. බලන්න එක වාක්‍යයකින් මම සරලව දීලා තියෙනවා වත්කමක ඵලදායි ජීව කාලයේ අවසානයේදී එම වත්කම විකුණා ලබාගත හැකි ශුද්ධ විකුණුම් වටිනාකමයි. ලබාගත හැකි ශුද්ධ විකුණුම් වටිනාකමයි. හයිලයිට් කරගන්න බලන්න. තනි වාක්‍යයයි මම දීලා තියෙන සරලව වත්කමක ඵලදායි ජීව කාලයේ අවසානයේදී එම වත්කම විකුණා ලබාගත හැකි ශුද්ධ වටිනාකමයි. මේ ශුද්ධ වටිනාකම කියන්නේ මොකද්ද? ඇස්තමේන්තුගත විකුණුම් වටිනාකමෙන් ඇස්තමේන්තුගත විකුණුම් වියදම අඩු කරාට පස්සේ. මේ හරියට ඕන ලියා ගන්න. මේකට ඊතලයක් දාලා ලියා ගන්න පුළුවන්. ඊතලයක් දාලා ලියා ගන්න. ඇස්තමේන්තුගත විකුණුම් වටිනාකම අඩු කිරීම ඇස්තමේන්තුගත විකුණුම් වටිනාකම අඩු කිරීම ඇස්තමේන්තුගත විකුණුම් වටිනාකම අඩු කිරීම ඇස්තමේන්තුගත විකුණුම් වියදම් ඇස්තමේන්තුගත විකුණුම් වටිනාකම අඩු කිරීම ඇස්තමේන්තුගත විකුණුම් වියදම්. පැහැදිලිනේ? හරි. දැන් මේ වන විට අපි දන්නවා පිරිවැය දන්නවා සුන්බුන් නගය දන්නවා. හරි. ඊට පස්සේ අපි දන්නවා ෂෙයා කළ හැකියාගයත් මොකක්ද කියලා. මේවා ළමයි සමීකරණ ලෙස මතක තියාගන්න. එතකොට කටපාඩම් කරන්න දෙයක් නැහැ. ගිණුම්කරණේ කටපාඩම් කරන්න කිසි දෙයක් නැහැ. තර්කය මතකයි නම් ඒ තර්කයේ මත ඔයා උත්තරේ කිව්වනම් ඒ උත්තරේ අනිවාර්යයෙන්ම හරි. හරි? කටපාඩම් කරන්න දෙයක් නැහැ. නිර්වචන පවා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ වචනෙම තියෙන්න ඕනේ කියලා. මම කියන්නේ නිර්වචනේ තියෙන වැදගත්ම වචන තියෙනවා. නමුත් ඒ තියෙන ස්පිල්ලක් පාපිල්ලක් නෑර නිර්වචනය ලියන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අදහස තියෙනවා නම් අපි ලකුණු දෙනවා. හරි? ඒ නිසා ගිණුම්කරණේ වල කිසිම දෙයක් කටපාඩම් කරන්න එපා. අවබෝධයෙන් මතක තියාගන්න. අවබෝධයෙන් මතක තියාගත්තාම අමතක වෙන්නේ නැහැ. කටපාඩම් කිරීමමයි හේතුව අමතක වෙන්නේ. හරිද? හරි. දැන් ඔන්න මේ
විචල්යන් අපි තුනක් කතා කරා. අපි පොඩි අභ්‍යාසයකට එමු. ටියුට් එකේ වල බැලුවොත් එහෙම ක්‍රියාකාරකම අංක 4. සීමිත ණයන සමාගම ලකුණු කළ මිල ලක්ෂ 5ක් වූ යන්ත්‍රයක් 10%ක වට්ටමකට යටත්ව මිලදී ගන්නා ලදී. එහිදී වැට් ලෙස 36000ක් සහ ගෙන ඒමේ සහ සවිකිරීමේ ගාස්තු ලෙස 19000ක් දරන ලදී. මෙම යන්ත්‍රය වසර 5ක් භාවිත කළ හැකි බවටත් ඉන්පසු 94000කට විකිණිය හැකි බවටත් ඇස්තිමේන්තු කර ඇති අතර එහිදී 5000ක වියදමක් දැරීමටද සිදුවේ. අන්න විකුණන්න ගියොත් 5000ක වියදමක් දරන්න වෙනවා. සමාගම වැට් සඳහා ලියාපදිංචි වී ඇත. යටින් ඉරි ගහ ගන්න පුළුවන් කියවනකොටම වැට් සඳහා ලියාපදිංචි වී ඇත. මම නැවත කියනවා සමහර ළමයි ඉරි ගහ ගන්න කියපුවාම මොකද කරන්නේ? ඉතින් පර්ස් එක ඇදලා නේද? ගන්නවා මොකද්ද? අඩි රූලක් නැත්නම් ගන්න මොන හරි කාඩ් එකක් එහෙම තියෙන එක. ඒ වගේ කාඩ් එකක් අරගෙන ලස්සනට ඉතින් ඕක හරියට කෙලින් තියලා ඇදයි නම් ආය කෙලින් කරලා නේ තව පාරක් ගන්නවා පර්ස් එකෙන් පෑනක්. ලස්සන පෑනක් අරගෙන ඉරි ගහන්න යනකොට මේක ඇද වෙලා ආය එක කෙලින් කරලා ඉරි ගහනවා. හරි? එතකොට සෑහෙන කාලයක් ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ළමයි මම මේ කියන්නේ අභ්‍යාසයක් කියවනකොට ඒකේ තියෙන වැදගත් දේවල් දින වගේ දේවල් කියවනකොටම අර ඔළුවට දාගන්න ඕන නිසා ටක් ගාලා පේන්න ඕන නිසා යටින් ඉරක් ගහගන්න. හරි ඒ ඉර කෙලින් තියෙන්න ඕනේ ලස්සන පාටකින් තියෙන්න ඕනේ. ඒ කිසිවක් ඕනේ නැහැ. හරි මම මේවා කියන්නේ මේ වැදගත් නිසා ඈ. හරි. අපෙන් අහන්නේ බලමු මොකද්ද කියලා. අවශ්‍ය වන්නේ යන්ත්‍රයේ පිරිවැය ගණනය කරන්න, යන්ත්‍රයේ සුන්බුන් අගය ගණනය කරන්න, යන්ත්‍රයේ ක්ෂය කළ හැකි අගය ගණනය කරන්න. බොහොම පහසු ප්‍රශ්නයක්. පිරිවැය සුන්බුන් අගය සහ ක්ෂය කළ හැකි අගය. ඒ කියන්නේ මේ දක්වා අපි සාකච්ඡා කරපු විචල්යන් ටික ගණනය කරන්න කියලා කියන්නේ. එහෙනම් අපි ගණනය කරමු. දැන් මේක අපිට කියනවා ලකුණු කළ මිල ලක්ෂ 5යි. ලකුණු කළ මිල ලක්ෂ 5යි. මම දහස් වලින් හදන්නම් ඒ අනුව 500යි. විභාගෙදිත් කිසි ගැටලුවක් නැහැ දහස් වලින් පිළිතුරු ලියන්න පුළුවන්. හරි? හැබැයි ගන්නකොට 10%ක වට්ටමක් හම්බෙලා තියෙනවා. එහෙනම් මේකෙන් අඩු කරන්න ඕනේ වට්ටම 10%ක් කියන්නේ 50ක් අඩු වෙන්න ඕනේ. 50ක් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ වැට් ලෙස 36000ක් ගෙවලා තියෙනවා. ඒ වගේම ගෙන ඒමේ සහ සවිකිරීමේ ගාස්තු ලෙස 19000ක් දරලා තියෙනවා. එතන පහලින් වාක්‍යෙදි කියනවා මේ සමාගම වැට් සඳහා ලියාපදිංචි වෙලා තියෙනවා. එහෙනම් වැට් සඳහා ලියාපදිංචි වෙලා තියෙනවා කියන්නේ ඒ ගෙව්ව 36000ක වැට් ප්‍රමාණය නැවත රජයෙන් අය කරගන්න පුළුවන්. නැවත අය කරගන්න පුළුවන් කියන්නේ මේ යන්ත්‍රයේ කොටසක් වෙන්නේ නැහැ. එස වැට් කියලා පිරිවැයට එකතු කරන්න බෑ. හැබැයි ගෙන ඒමේ සහ සවිකිරීමේ ගාස්තු ඍජු වියදමක් නේ. එහෙනම් 19000ක් එකතු කරන්න ඕනේ. ගෙන ඒමේ සහ සවිකිරීමේ ගාස්තු. එතකොට ඒ යන වත්කමේ පිරිවැයනවා 500න් 450ක් 500න් 50ක් අඩු කරපුවම 450යි 450යි 19යි 469ක් එනවා. 469 වත්කමේ පිරිවැය. ඔන්න පළවෙනි ප්‍රශ්නේ පිළිතුර. පැහැදිලිනේ? ප්‍රශ්නාංක දෙකෙන් අපෙන් අහන්නේ සුන්බුන් වටිනාකම නැත්නම් මම කිව්වා අවශේෂ වටිනාකම කියලා. ගණනය කරන්න කියලා. සුන්බුන් වටිනාකම. අගේ කිව්වත් කමක් නැහැ සුන්බුන් අගය. පළදා ජීව කාලයේ අවසානයේ වත්කම ඉවත් කිරීමෙන් නැත්නම් විකිණීමෙන් ලබාගත හැකි සුද්ධ වටිනාකම තමයි සුන්බුන් වටිනාකම කියලා කියන්නේ. මේ ගානේදී අපිට කියනවා වසර 5ක් භාවිත කරන්න පුළුවන්. වසර 5 අවසානයේ මේ වත්කම විකිණීමෙන් 94000ක් ගන්න පුළුවන්. හරි? 94000ක් ගන්න පුළුවන්. හැබැයි 94000ක් ගන්නකොට රුපියල් 5000ක වියදමක් දරන්න වෙනවා. හරිද? රුපියල් 5000ක වියදමක් දරන්න වෙනවා. එතකොට රුපියල් 5000ක වියදමක් දරනවා කියන්නේ අපිට ඒක දරන්න වෙන ගාණක්. එහෙනම් මේ 94ක් අපිට ලැබෙනවා. හැබැයි 5000ක් දරනවා. ඒ නිසා සුන්බුන් වටිනාකම වෙන්නේ 94න් 5ක් අඩු කරපුවම 89යි. ඒ නිසා සුන්බුන් වටිනාකම 89යි. ප්‍රශ්න 3. අපෙන් අහනවා ෂෙය කළ හැකි අගය අපි දන්නවා ෂෙය කළ හැකි අගය කිව්වේ වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ වටිනාකමෙන් ඒ වත්කමේ සුන්බුන් වටිනාකම අඩු කරාට පස්සේ එහෙනම් අපි පිරිවැය ගණනය කළා 469යි නේද? ඒකෙන්
අඩු කරන්න සුන්බුන් වටිනාකම 89ක්. එතකොට 0යි 16න් 8ක් 8යි 380යි. ඒ නිසා මේ වත්කමේ ෂය කළ හැකි වටිනාකම 380ක් එනවා. පැහැදිලිද? හරි. දැන් මෙන්න මේ 380 තමයි ඵලදා ජීව කාලය වන වසර 5 තුල ක්‍රමානුකූලව බෙදා හරින්නේ. ඒක සමානව බෙදා හරින්නත් පුළුවන්. නැත්නම් අසමානව බෙදා හරින්නත් පුළුවන්. මුල කාලවල වැඩියෙන් අග කාලවල අඩුවෙන් පුළුවන් බෙදා හරින්න. ඕන විදිහකට පුළුවන්. අන්න එතෙන්න තමයි සම්බන්ධ වෙන්නේ මොකද්ද? ෂය ක්‍රමය කියන එක. අපි ඊළඟ මාතෘකාවක් තියෙනවා ෂය ක්‍රමය. ඒතර මේ බෙදා හරින ක්‍රමය තමයි නැත්නම් ඒ විදිහ තමයි ෂය ක්‍රමය කියලා කියන්නේ. පැහැදිලිද? right. ඊළඟට අපි ටියුට් එකේ આવොත් එහෙම ඵලදායි ජීව කාලය. ඵලදායි ජීව කාලය. දැන් අපි අර විචල්යන් වලින් විචල්යන් තුනක් සාකච්ඡා කරා. මොනවද? පිරිවැය කියන විචල්ය දන්නවා. ඊට පස්සේ සුන්බුන් වටිනාකම කියන එක දන්නවා. ඊට පස්සේ ෂය කළ හැකි යගේ කියන එක දන්නවා. තව එක විචල්යක් තියෙනවා. ඒ තමයි වත්කමක ඵලදායි ජීව කාලය. වත්කමක ඵලදායි ජීව කාලය කියන්නේ ඔතන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි ඒ වත්කම අපේ ව්‍යාපාරයට භාවිතය සඳහා පවතින කාලය. හරිද? ඒ වත්කම එහෙම නැත්නම් අදාළ වත්කම අපේ ව්‍යාපාරයට භාවිතය සඳහා පවතින කාලය. හරිද? ඒක බොහෝ විට පැහැදිලිනේ. දැන් අපි ගත්තොත් එහෙම විදුලි ජනක යන්ත්‍රයක්, ඒ විදුලි ජනක යන්ත්‍රය කොච්චර කාලයක් අපිට භාවිතය සඳහා තියෙනවද? හරි? කැඩුනට පස්සේ භෞතිකව යන්ත්‍රය තියෙන්න පුළුවන්. හැබැයි භාවිතය සඳහා නැහැ. නේ? ඒ නිසා භාවිතය සඳහා කොතරම් කාලයක් පවතිනවද කියන එක තමයි ඵලදායි ජීව කාලය කියලා කියන්නේ. ඕකේ දෙවෙනි කොටස තමයි සමහර වත්කම් තියෙනවා ළමයි. ඒ වත්කමේ ජීවිත කාලය තීරණය වෙන්නේ කාලය මත නෙමෙයි. නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත. මම මේක පැහැදිලිව තේරුම් ගන්න පුංචි උදාහරණයක් ගන්න. දැන් ඔයාලගේ ඉස්කෝලවල තියෙනවා ඒකේ සිංහල වචන නම් මම දන්නේ නැහැ. සිංහල වචන කියන්න ගියොත් ඔයාලට තේරෙන්නේ නැති වෙයි අප්‍රංශ කියලා හිතේ. හරි? මොකද අපි සිංහල ඇත්තටම දන්නේ නැහැ. අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපේ මව් භාෂාව අපි හොඳට දැනගන්න ඕනේ. අපිට ලියනකොට අපිට වරදිනවා. නේ? අපි ගොඩාක් වඳිනවා මොනවටද? ඉංග්‍රීසි වලට. නමුත් ලෝකෙ දියුණු වෙච්ච රටවල් ගොඩාක් දිනු වෙලා තියෙන්නේ තමන්ගේ ස්වදේශී භාෂාවෙන්. ඒ නිසා අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන මාත් ඇතුළුව සිංහල දන්නේ නැතිවීම ගැන. නමුත් ඔය වර්තමානයේ තාක්ෂණයත් එක්ක අලුතෙන් එකතු වෙන වචන වලට ඉංග්‍රීසියෙන් එකතු වෙන වචන වලට සිංහල වචන හරියටම හොයාගන්න අමාරුයි. මොකද ඒ වචන ඔක්කොම බටහිරින් එන වචන. දැන් මම කියන්න උත්සාහ කරේ මේ ඔයාලගේ ඉස්කෝලවල තියෙනවා ප්‍රොජෙක්ටර්ස්, මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් අපි කියන ඔකට සිංහලෙන් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ කියලා. හරිද? දැන් එහෙම කිව්වොත් එහෙනම් මේ මොකද්ද මේ කියන්නේ කියලා හයි එකයි මම කිව්වේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් කියලා. ඔය මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකේ ළමයි ඵලදායි ජීව කාලය තීරණය කරන්නේ සාමාන්‍යයෙන් කාලය මත නෙමෙයි. හරි? ඔක තීරණය කරන්නේ ඕකේ ඔය බල්බ් එකක් තියෙනවනේ. ඔය බල්බ් එක හරහා තමයි එළිය ගිහිල්ලා ඒක විශාල කරලා අපිට පෙන්වන්නේ. වෙනත් පෘෂ්ඨයකට වැටලා පෙන්වන්නේ. හරිද? එතකොට ඔය මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකේ ඔය බල්බ් එකේ තියෙනවා පැය සංඛ්‍යාවක්. පැය 2000යි පැය 3000යි කියලා තියෙනවා. ගන්නකොට එහෙම සංඛ්‍යාවක් තියෙනවා. හරි? එතකොට ඒ පැය 2000 හෝ 3000 කියන ඝන සංඛ්‍යාවෙන් අපි හිතමු අපි අවුරුද්දකට පැය 2000න් 200ක් වැය කරනවා නම් පැය සංඛ්‍යාව ඔක්කොම 2000යි. ඒකෙන් 200ක් අවුරුද්දකට වැය කරනවා නම් නේ? එතකොට 200 ඒවා 2000ක් හැදෙන්න 10ක් යනවනේ. අවුරුදු 10ක් අපිට මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක භාවිත කරන්න පුළුවන්, භාවිතය සඳහා පවතිනවා කියලා ඇස්තමෙන්තු කරන්න පුළුවන්. එතකොට එතන ඵලදා ජීව කාලයේ තීරණය කළේ අර අවුරුදු ගාන මත නෙමේ ඒ වත්කමෙන් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන ඒකක සංඛ්‍යාව මත. පැහැදිලිනේ? ඒ වත්කමෙන් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන ඒකක සංඛ්‍යාව මත තමයි ඵලදා ජීව කාලය තීරණය කරේ. එතකොට ඵලදා ජීව කාලය කියන්නේ වත්කමක් ව්‍යාපාරයට භාවිතය සඳහා පවතින කාලය හෝ ඒ වත්කමෙන් අපේක්ෂිත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව හෝ ඒ හා සමාන ඒකක සංඛ්‍යාවක්. පැහැදිලිනේ?
ඔය විශේෂයෙන්ම විදුලි උපකරණ විශේෂයෙන්ම ඔය ඡායා පිටපත් යන්ත්‍ර අපි කියන්නේ ෆොටෝකොපි මැෂින්ස් කියලා. ඒවෙත් එහෙම number of copies සංඛ්‍යාව පිටපත් සංඛ්‍යාවක් තමයි එයාලගේ කියන්නේ නිෂ්පාදකයා විසින් මෙච්චරක් ගන්න පුළුවන් කියලා. හරි. ඒතර එතන පළදා ජීව කාලේ තීරණය වෙන්නේ අර කාලය මත නෙමේ තීරණය වෙන්නේ නිෂ්පාදන ඒකක සංඛ්‍යාව මත. පැහැදිලිද? හරි. දැන් ගොඩනැගිල්ලක් ගත්තොත් කාලය මතනේ. ගොඩනැගිල්ලෙන් ඒකක සංඛ්‍යාවක් නිෂ්පාදනය වෙන්නේ නැහැනේ. ඒතර ගොඩනැගිල්ල ගත්තොත් කාලය මත. මේසයක් ගත්තොත් කාලය මත. හැබැයි ෆොටෝකොපි මැෂින් එකක් ගත්තොත් ඒකක සංඛ්‍යාව මත තමයි පළදා ජීව කාලය තීරණය කරන්නේ. මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් ඒත් ඒකක සංඛ්‍යාව මත තමයි පළදා ජීව කාලය තීරණය වෙන්නේ. එහෙනම් අපි ගියොත් එහෙම ටියුට් එකේ දීලා තියෙනවා බලන්න නිර්වචනය. පළදායි ජීව කාලය ව්‍යාපාර ඒකකයේ විසින් වත්කම භාවිතය සඳහා අපේක්ෂිත කාලය. අපි මේක චුට්ටක් හදාගමු. ව්‍යාපාර ඒකකයට විසින් කියන වචනේ කපලා දාන්න. ව්‍යාපාර ඒකකයට වත්කම භාවිතය සඳහා පවතින අපේක්ෂිත කාලය කියලා හදාගන්න. ව්‍යාපාර ඒකකයට විසින් කපලා දාන්න. වත්කම භාවිතය සඳහා පවතින අපේක්ෂිත කාලය. වත්කම භාවිතය සඳහා පවතින අපේක්ෂිත කාලය. ඒක පැහැදිලිනේ. වත්කම භාවිතය සඳහා පවතින කාලය. ඕනනම් උඩින් ලියා ගන්න සරලව තවත් ටිකක් සරල. වත්කම භාවිතය සඳහා පවතින කාලය. වත්කම භාවිතය සඳහා පවතින කාලය. වත්කම භාවිතය සඳහා පවතින කාලය. හෝ ඊළඟ කොටස හොඳට බලන්න. හෝ වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒ හා සමාන ඒකක සංඛ්‍යාවයි. වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒ හා සමාන ඒකක සංඛ්‍යාවයි. මේ දෙකම හයිලයිට් කරගන්න. 2019 ප්‍රශ්න පත්‍රයට ගියොත් එහෙම 2019 ප්‍රශ්න පත්‍රයේ අපිට මෙන්න මේ කොටසින් ප්‍රශ්නයක් තියෙනවා. 2019 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. හරිද? එහෙනම් පළදා ජීව කාලය කියන්නේ මොකද්ද? වත්කම භාවිතය සඳහා පවතින කාලය හෝ ඒ වත්කමෙන් අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒ හා සමාන ඒකක සංඛ්‍යාවක්. පැහැදිලිද? හරි. අපි අභ්‍යාසයකට එමු. ක්‍රියාකාරක අංක 5. ක්‍රියාකාරක අංක 4ට අදාළව යන්ත්‍රයෙන් නිෂ්පාදනය කළ හැකි මුළු ඒකක සංඛ්‍යාව ලක්ෂ 2ක් නම් මුළු ඒකක සංඛ්‍යාව ලක්ෂ 2ක් නම් සහ එක් වර්ෂයකට සමාගම 50000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත නම් යන්ත්‍රයේ පළදා ජීව කාලය ගණනය කරන්න. හරි ලේසි. අපි ඉස්සල්ලා හදපු අභ්‍යාසයට අදාළව කියන්නේ. මේ යන්ත්‍රයේ පිරිවැය වුණා 469ක් දහස් වලින්. අර වර්ෂ ගාන මත ගත්තාම වර්ෂ 5යි කියලා අපිට කිව්වා. ඒ ගානේදී නමුත් අපිට දැන් තොරතුරු වෙනස් කරලා කියනවා මේ යන්ත්‍රයෙන් අපේක්ෂා කරන ඒකක සංඛ්‍යාව ලක්ෂ 2යි. අපි හිතමු ෆොටෝකොපි මැෂින් එකක් කියලා, ඡායා පිටපත් යන්ත්‍රයක් කියලා. ඒතර ලක්ෂ 2ක් ෆොටෝකොපි ගන්න පුළුවන් කියලා නිෂ්පාදකයා කියනවා. හරි? අපිට කියනවා වර්ෂයකට 50000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතලු මේ ව්‍යාපාරය. එතකොට මුළු ඒකක සංඛ්‍යාව ලක්ෂ 2ක් වෙනවා. ලක්ෂ 2ක් වෙනවා. හැබැයි මේ ව්‍යාපාරයේ වර්ෂයකට 50000ක් ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ ලක්ෂ 2 ඒකක 50000න් බෙදුවොත් එහෙම නේ එක වර්ෂයකට 50000ක් ලබා ගන්න අපේක්ෂා කරනෝනේ. එහෙනම් වර්ෂ කීයක් මේ යන්ත්‍රය භාවිත කරන්න පුළුවන්ද? යන්ත්‍ර කීයක් මේ වත්කම් භාවිතය සඳහා තියෙනවද ව්‍යාපාරයට? ලක්ෂ 2 බෙදුවොත් එහෙම 50000න් වසර 4යි. එහෙනම් පළදා ජීව කාලේ වර්ෂ 4ක් වෙනවා. පැහැදිලිනේ? ඔන්න පළදා ජීව කාලේ තීරණය කළේ අපේක්ෂිත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව මත. නේ? භෞතිකව යන්ත්‍රයේ තියෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඒ ඒකක සංඛ්‍යාව නිෂ්පාදනය කරාට පස්සේ ආය නිෂ්පාදනය කරගන්න බෑ. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි ටියුට් එකට ගියොත් එහෙම ඒකේ ඉඩම් කියලා තියෙන්නේ. මම විශේෂයෙන්ම ගන්නවා ඒක. ඒකට හේතුව අපි දන්නවා ඉඩම් කියන එක ෂෙයා කරන්නේ නැහැ. අපි ඉක්මනින් ලියාගමු. ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. ඇයි ළමයි හේතුව? ඇයි ඉඩම් ෂෙයා කරන්නේ නැත්තේ?
සර් කියපු නිසා. දැන් මොහොතකට කලින් සර් කිව්වා ඉඩම් ෂෙයා කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. නෑ. හේතුව ඔයාලා හරියට කියන්න ඕනේ. හේතුව තමයි මොකද්ද? ඉඩම් ෂෙයා කරන්නේ නැත්තේ ඉඩම් වල ඵලදායී ජීව කාලය අසීමිතයි. හරිද? සාමාන්‍යයෙන් ඉඩම් වල ඵලදායී ජීව කාලය අසීමිතයි. නේ? අපි ඉඳී අපි ඊට පස්සේ ආයි ඊට පස්සේ අලුත් පරපුරක් එයි ඉඩම තියෙයි. දැන් අපි මේ ඉන්න ඉඩම ඈත අවුරුදු 2000කට කලින් කාට අයිතිව තිබුණද කියලා අපි දන්නේ නැහැනේ. මේ කැලෑවක් වෙන්න ඇති. හැබැයි ඉඩම තියෙනවා අපි එනවා යනවා. එසේ ඉඩම් වල ඵලදායී ජීව කාලය අසීමිත නිසා ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. එහෙනම් තනි වාක්‍යයකින් ලියන්න ඉඩම් කියන මාතෘකාව යටතේ ඉඩම් වල ඵලදායී ජීව කාලය ඉඩම් වල ඵලදායී ජීව කාලය අසීමිත නිසා ඉඩම් වල ඵලදායී ජීව කාලය අසීමිත නිසා ඉඩම් වල ඵලදායී ජීව කාලය අසීමිත නිසා ඉඩම් ෂය කරනු නොලැබේ. ඉඩම් ෂය කරනු නොලැබේ. ඉඩම් ෂය කරනු නොලැබේ. හරිද? හරි ළමයි චුට්ටක් අහගන්න හැබැයි සමහර ඉඩම් තියෙනවා ඒ වගේ ඵලදායී ජීව කාලය යම් මට්ටමකට සීමා සහිත වෙන්න පුළුවන්. අපි හිතමුකෝ මුහුදු වෙරළක් අයින තියෙන ඉඩමක්. එතන මුහුද එදිනෙදා ඛාදනය වෙනවා. මුහුද ඛාදනය වෙන්න හේතුව තමයි මුහුදු ජල මට්ටම ඉහළ යන එක. මුහුදු ජල මට්ටම ඉහළ යන්න හේතුව තමයි මොකද්ද? දැන් නිකම් මේ ගිණුම්කරණයේ පාඩමක් නෙමෙයි. නේ? නිකන් මොනවද? ජීව විද්‍යාව වගේ. මුහුදු මට්ටම ඉහළ යන්න හේතුව තමයි අද වෙනකොට ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. දැන් බලන්න ඇති ගෝලීය උෂ්ණත්වය ඉහළ යනකොට කොහොමද මුහුදු මට්ටම වැඩි වෙන්නේ කියලා. මේ මොනවද මේ කියන්නේ කියලා හිතන්න ඇති. ගෝලීය උෂ්ණත්වය ඉහළ යනකොට නේ ඔය ග්ලැෂියර් ඒ කියන්නේ අයිස් කඳු දිය වෙනවා සරලව කිව්වොත්. අයිස් කඳු දිය වෙනකොට ඒවැ ජලය මුහුදට එකතු වෙනවා. ඒතර මුහුදු මට්ටම වැඩි වෙනවා. මුහුදු මට්ටම වැඩි වුණාම ගොඩබිම මුහුදට යට වෙනවා. එතකොට ඒ ඉඩම් ටික මුහුදේ. පැහැදිලි නේ? එතකොට ඒ වගේ ඛාදනය වෙන ඉඩමක් එහෙම තිබුණොත් ඒ ඉඩම ෂෙයා කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඒවා අසාමාන්‍ය අවස්ථාවන් එහෙම නැත්නම් විශේෂ අවස්ථාවන්. නමුත් සාමාන්‍යයෙන් ඉඩම් කියන එකේ ඵලදායී ජීව කාලය අසීමිතයි. ඒ නිසා ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. අපි ටියුට් එකේ ඊළඟට આવොත් එහෙම ඊළඟ මාතෘකාව තමයි සුන්බුන්නගේ සහ ඵලදායී ජීව කාලයේ සමාලෝචනය කිරීම. සුන්බුන්නගේ සහ ඵලදායී ජීව කාලයේ සමාලෝචනය කිරීම. හරි. ළමයි අර මම කියපු විචල්්‍ය වලින් පිරිවැය කියන එක මේක සත්‍ය තොරතුරක්නේ. නේ? මේක සත්‍යයි. සත්‍ය කිව්වේ ඇයි? ඒක ඇත්තටම දරපු ගාන. අපිට ඕනනම් සනාථ කරගන්න පුළුවන් නේ. දරපු වියදමක් නේ ඒක. ඒ නිසා මේ 469 කියන එක සත්‍ය වියදමක්. හැබැයි මේ සුන්බුන් වටිනාකම කියන එක මේ සුන්බුන් වටිනාකම කියන එක මොකද්ද? ඇස්තමේන්තුවක්. ඊටා වැදගත් මේවා ඇස්තමේන්තුවක්. මේ සුන්බුන් වටිනාකම කියන එක ඇස්තමේන්තුවක්. ඇයි තාම අපි වත්කම වික්කේ නැහැ. අනාගතයේ ඵලදායී ජීව කාලයෙන් පස්සේ විකිණීමෙන් ලබාගත හැකි සුද්ධ වටිනාකම තමයි සුන්බුන් වටිනාකම කිව්වේ. ඒතර මේක ඇස්තමේන්තුවක්. 2020 පේපර් එකෙත් ආවා. හරි? ඔය හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඊට පස්සේ මේ ඵලදායී ජීව කාලය කියන්නේ මේකත් මොකද්ද? ඇස්තමේන්තුවක්. නේ? ඇස්තමේන්තුවක්. තාම භාවිත කරේ නැහැ. භාවිතයට තියෙන කාලය මේ. සමහර විට මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි 50000ක් ඒකක නිෂ්පාදනය කරන්න හිතුවට මේ කොරෝනා කාලය නිසා ඒකක සංඛ්‍යාව අඩු වුණා. අපි තුමු 10000යි නිෂ්පාදනය කරන්න කියලා. ඒතර ලක්ෂ දෙකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අවුරුද්දකට 10000යි නම් වසර 20ක් වෙනවා. නේ? ඒ නිසා මේ ඵලදායී ජීව කාලය කියන්නේ ඇස්තමේන්තුව. ඒ නිසා මේ විචල්යන් තුනෙන් මොනවද විචල්යන් තුන? පිරිවැය, සුන්බුන් වටිනාකම සහ ඵලදායී ජීව කාලය කියන තුනෙන් පිරිවැය කියන එක සත්‍ය තොරතුරක්. ඒක ඇස්තමේන්තුවක් නෙමෙයි. හැබැයි සුන්බුන් නගය සහ ඵලදායී ජීව කාලය කියන්නේ ඇස්තමේන්තු. ඔය ඇස්තමේන්තු වෙනස් වෙන්න පුළුවන්. නේ? නව තොරතුරු මත ඇස්තමේන්තු වෙනස් වෙන්න පුළුවන්. නේ? ඉල්ලුම සැපයුම මත මේ සුන්බුන් නගය වෙනස් වෙන්න පුළුවන්. හරි? අනිකුත් සාධක මත මේ ඵලදායී ජීව කාලය වෙනස් වෙන්න පුළුවන්.
එතකොට ඒ වෙනස් වුනහම මේ ඇස්තමේන්තුත් වෙනස් වෙනවා. නව තොරතුරු මත මේ ඇස්තමේන්තු වෙනස් වෙනවා. ඔය ඇස්තමේන්තු වෙනස් වුනහම අපිට ප්‍රමිතියක් තියෙනවා ළමයි අපි ඊළඟට ඉගෙන ගන්නවා LKAS 8 කියලා. අන්න ඒ LKAS 8 ප්‍රමිතියට අනුව ඇස්තමේන්තු වෙනස් වීමකට අදාළව ගිණුම් තබන්න ඕනේ. ඒක මම එතෙන්දි කියා දෙනවා මොකක්ද ඇස්තමේන්තුවක් වෙනස් වීම සඳහා අදාළ ගිණුම් කරන ක්‍රියාමාර්ගය කියලා. දැනට මතක තියාගන්න මේ දෙක මොනවද? ඇස්තමේන්තු. ඇස්තමේන්තු කියන එක නිතර වෙනස් වෙන්න පුළුවන්. හරිද? නිතර වෙනස් වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාලගේ ටියුට් එකට ගිහිල්ලා සුන්බුන්නගේ සහ පළදා ජීව කාලයේ සමාලෝචනය කිරීම කියන මාතෘකාවේ ලියා ගන්න. ඉස්සෙල්ලාම ලියන්න. සුන්බුන්නගේ සහ පළදා ජීව කාලය යනු සුන්බුන්නගේ සහ පළදා ජීව කාලය යනු සුන්බුන්නගේ සහ පළදා ජීව කාලය යනු ඇස්තමේන්තුන්ය. 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 මෙම ඇස්තමේන්තු නව තොරතුරු මත වෙනස් විය හැක. 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 මෙම ප්‍රමිතියට අනුව සුන්බුන්නගේ සහ පළදා ජීව කාලය අඩුම තරමින් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදීම නැවත සමාලෝචනය කළ යුතුය. ඕකේ පළවෙනි වාක්‍යයයි තුන්වෙනි වාක්‍යයයි හයිලයිට් කරගන්න ටක් ගාලා. පළවෙනි එක කිව්වා ඉතා වැදගත්. සුන්බුන් වටිනාකම සහ පළදා ජීව කාලයේ ඇස්තමේන්තුන්ය හයිලයිට් කරගන්න. ඇස්තමේන්තුන්ය. ඊට පස්සේ තුන්වෙනි වාක්‍යයේදී මම කිව්වා පළදා ජීව කාලයේ සහ සුන්බුන්නගේ නැත්නම් සුන්බුන්නගේ සහ පළදා ජීව කාලයේ අඩුම තරමින් සෑම මූල්‍ය වර්ෂයක් අගදීම නැවත සමාලෝචනය කරන්න ඕනේ. ඇයි වෙනස් වෙලා තියෙන්න පුළුවන් නිසානේ නැවත සමාලෝචනය කරන්න ඕනේ. එකත් හයිලයිට් කරගන්න. අවසාන වාක්‍ය ලියා ගන්න. මෙම ඇස්තමේන්තුන් වෙනස් වී ඇතනම් LKAS 8 ප්‍රමිතියට අනුව දැන් මේ ප්‍රමිතිය තාම කතා කරලා නැහැ. ඒක අනාගතයේ කතා කරන්න තියෙන ප්‍රමිතියක්. එතෙන්දී ඔයාලට තේරෙයි LKAS 8 ප්‍රමිතියට අනුව ගිණුම් කරන ඇස්තමේන්තු සඳහා වන ගිණුම් කරන ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතුය. පැහැදිලිනේ? ඒ වාක්‍යෙත් හයිලයිට් කරගන්න. LKAS 8 ප්‍රමිතියට අනුව ගිණුම් කරන ඇස්තමේන්තු සඳහා වන ගිණුම් කරන ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතුයි කියන කොටස.
හරි. තවත් එක මාතෘකාවක් මම අද සාකච්ඡා කරනවා. ඒ තමයි ඔයාලගේ ටියුට් එකේ තියෙන ඊළඟ මාතෘකාව ෂය වීමට බලපාන සාධක. ෂය වීමට බලපාන සාධක. ඇයි වත්කමක් ෂය වෙන්නේ? ඇයි වත්කමක් ෂය වෙන්නේ? වත්කමක් ෂය වෙන්න ප්‍රධානම සාධකය තමයි ඒ වත්කම භාවිතා කිරීම. නේ? වත්කමක් ගන්න භාවිත කරන්නේ. භාවිත කරනකොට ඒක ෂය වෙනවා. දැන් මෝටර රථයක් ගත්තොත් අපි ඒක භාවිත කරනවානේ. යනවා. යනකොට ෂය වෙනවා. ටයර් ගෙවෙනවානේ, එන්ජින් ගෙවෙනවා. පැහැදිලිනේ? හරි. ඒ නිසා ලියාගන්න මම සාධක ටික කරුණු වශයෙන් දෙන්න මතක තියාගන්න පහසු වෙන්න. අංක 1 වත්කමේ අපේක්ෂිත භාවිතය. වත්කමේ අපේක්ෂිත භාවිතය. ළමයි එකට තව වචනයක් එකතු කරන්න. ව්‍යාපාරයේ විසින් අපි සමා වෙලා මෙහෙම ලියමුද? වත්කමේ අපේක්ෂිත භාවිතය කියලා ලියලා තියලා අර වචනේ කපලා දාන්නකෝ. වත්කමේ අපේක්ෂිත භාවිතය කියලා ලියලා තියලා ඒක ඉස්සරහෙන් වරහන් ඇතුළේ ලියාගන්න. ව්‍යාපාරයේ විසින් වත්කම භාවිත කිරීම. ව්‍යාපාරයේ විසින් වත්කම භාවිත කිරීම. ව්‍යාපාරයේ විසින් වත්කම භාවිත කිරීම. ඒක බොහොම පැහැදිලිනේ. භාවිත කරනකොට වත්කම ෂය වෙනවානේ. හැබැයි සමහර විට භාවිත නොකලත් වත්කම ෂය වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මෝටර රථයක් අරගෙන ඒක පාරේ දුවන්නෙම නැහැ කියලා. ගෙදරම තියාගෙන ඉන්නවා. සමහරු එහෙම තියාගෙන ඉන්නවනේ. හරිද? ගෙදරම තියාගෙන ඉන්න අය හොලවන්නේවත් නැහැ. මෝටර රථයක් ගත්තා කියලා පේන්න ගන්නවා. හැබැයි පාරේ දුවන්නේ නැහැ. එක්කෝ ඩ්‍රයිව් කරගන්න බෑ. එක්කෝ ඒ වාහනේ සමහර විට දුවන්න බෑ. මොනවා හරි හේතු නිසා. හරි සමහර විට දුවනකොට පිරිවැය වැඩි. තෙල් ගහගන්න වීදමක් නැහැ. තෙල් ගහගන්න සල්ලි නැහැ. ඒ නිසා වාහනය ගන්නවා කොහොමද අනුන්ට පේන්න. හැබැයි ගෙදර තියාගෙන ඉන්නවා. ඒතර ඒ වුණත් වත්කම ෂය වෙනවනේ. ඇයි දි รา පත් වෙනවා, වැහැරෙනවා. එතකොට භාවිත කරන්න ඕනේ වත්කම ෂය වෙන්න. පැහැදිලිද? ඒ නිසා අංක 2 ලියාගන්න. අපේක්ෂිත භෞතික වැහැරීම සහ දි รา පත් වීම. 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 දැන් යකඩ වගේ දේවල් දි รา පත් වෙනවනේ. භාවිත කරත් නැතත් දි รา පත් වෙනවා. ඊළඟට තුන්වෙනි එක. තාක්ෂණික සහ වාණිජමය වශයෙන් යල් පැනීම. තාක්ෂණික සහ වාණිජමය වශයෙන් යල් පැනීම. තාක්ෂණික සහ වාණිජමය වශයෙන් යල් පැනීම. වත්කම යල් පයින්න පුළුවන්. එතකොට විකුණ ගන්න බෑ. නේ? පැහැදිලිනේ? අංක 4 හෙවත් අවසාන එක. වත්කමේ භාවිතය සම්බන්ධයෙන් පවතින නීති සහ අනිකුත් සීමාවන්. වත්කම භාවිතය සම්බන්ධයෙන් පවතින නීති සහ අනිකුත් සීමාවන්. දැන් ඔය විශේෂයෙන්ම ඔය සමහර රටවල් වල පරිගණක වගේ උපකරණ යම්කිසි කාලයක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 2යි නම් අවුරුදු 2යි. ඊට පස්සේ ආයෙ පාවිච්චි කරන්න බෑ. නීතිමය වශයෙන් සීමාවක් තියෙනවා. ඒ වගේ ඒවා තමයි අපේ රටවල් වලට එවන්නේ. අපි ඒ වගේ ඉගෙන ගන්නවා. ඒතර මාත් ඒ කාලේ ඔය ජපානෙන් ආනයනය කරපු පාවිච්චි කරපු යූස් කරපු කම්පියුටර් එකකින් තමයි කම්පියුටර්ස් ඉගෙන ගත්තේ. ඒ නිසා ඒක වැරදි කියන්න එපා. නමුත් ඒ වගේ රටවල් වල ඒ සීමාවක් තියෙනවා. නීතිමය සීමාවක් තියෙනවා. මෙතනින් පස්සේ මේ වත්කම පාවිච්චි කරන්න බෑ. ඒතර අපිට පාවිච්චි කරන්න පුළුවන් වුණත් ඒ වත්කම අයින් කරන්න වෙනවා. හරි. ඊට පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රෙත් තියෙනවා. දැන් එක්ස්රේ මැෂින් එහෙම මම හරියටම දන්නේ නැහැ. එහෙම තියෙනවා මේ ඒ කාලයෙන් පස්සේ ඒක පාවිච්චි කරන්න පුළුවන් වුණත් පාවිච්චි කරන්න බෑ. මොකද නීතිමය වශයෙන් සීමාවක් තියෙනවා. පැහැදිලිනේ? එහෙනම් අපි ඒකට උදාහරණයක් ලියාගන්න. අවසානයකට උදාහරණයක් ලියාගන්න. සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවතින සමහර යන්ත්‍ර සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාවිත කරන සමහර යන්ත්‍ර
සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාවිත කරන සමහර යන්ත්‍ර භාවිතා කළ හැකි කාලය නීති මගින් සීමා කර තිබීම. භාවිතා කළ හැකි කාලය නීති මගින් සීමා කිරීම. හරිද? හරි. ඔන්න ළමයි අද අපි කතා කරා වත්කමක් ක්ෂය වීම කියන මාතෘකාව, ක්ෂය කිරීම කියන මාතෘකාව LKS 16 දේපල පිරිත උපකරණ ප්‍රමිතියට අනුව. එතෙන්දී අපි කතා කරා ක්ෂය වීම කියන්නේ මොකද්ද? ඊට පස්සේ සුන්බුන් වටිනාකම, ක්ෂය කළ හැකියාගේ ඵලදා ජීව කාලය, ඒ ආදී කරුණු කතා කරා. මේ ටික හොඳින් බලලා තමන්ගේ නෝට් එක සම්පූර්ණ කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ දවසේ අපි ආරම්භ කරන්නේ වත්කමක් ක්ෂය කිරීමේ ක්‍රමය කියන මාතෘකාව. එහෙනම් මේ ටික හොඳින් බලලා ඔයාලා අවබෝධ කරගන්න අපි ඊළඟ දවසේ හමු වෙමු. එහෙනම් එතෙක් ආයුබෝවන්.